දරුවන් සියලු දෙනාටම මම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද නැවුම් දවසක නැවුම් අත්දැකීමක් සමගින් ඔයගොල්ලන්ව හමු වීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම මගේ සිසිර ඇකඩමි YouTube channel එකට education channel එකට ඔයගොල්ලන් මම ආදරෙන් පිළිගන්නවා. ඉතින් දරුවනේ අද මම ඔයගොල්ලොත් එක්කලා කතා කරන්නට යන්නේ ඔයගොල්ලන්ට හමු වන එක පත්‍රයේ B කොටස ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා. ඉතින් අපි එහෙමනම් කාලය මරන්නේ නැතුව අපි වැඩේ පටන් ගමු. පළවෙනි ප්‍රශ්නය සාමාන්‍යයෙන් භාග ආශ්‍රිතව අහන ප්‍රශ්නය. අපි බලමු මොකක්ද කියලා. වගා බිමකින් 5/3 ප්‍රමාණයක අඹ වගා කරලා තියෙනවා. සම්පූර්ණ ඉඩමකින් 5/3 ප්‍රමාණයක අඹ වගා කරලා තියෙනවා. 4/1 ප්‍රමාණයක කෙසෙල් වගා කරලා තියෙනවා. ඊට පස්සේ මේ දෙකම වගා කරාට පස්සේ ඉතිරි වෙනවනේ යම් බිමක්. අන්නේ ඉතිරි වන බිමෙන් 3/2ක වගා කරලා තියෙන්නේ දොඩක්. ඊටත් පස්සේ තවත් ඉතිරි වෙනවනේ යම් බිමක්. අන්නේ ඒ බිමේ ඉතිරි බිමෙහි ගස් ලැබු වගා කරලා තියෙනවා. ඉතින් මේ වගේ ගැටලුවක් ඕගොල්ලන්ට සාමාන්‍ය පෙළ විභාගෙදිත් හමු වෙනවා. එහෙනම් අපි බලමු අපේ පළවෙනි ප්‍රශ්නය. අඹ සහ කෙසෙල් වගා කර ඇති බිම් ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් කවර භාගයක්ද කියලා. අඹ සහ කෙසෙල්. ඒගොල්ලෝ කිව්වේ අපිට 5/3ක අඹ වගා කරලා තියෙනවා 4/1ක කෙසෙල් වගා කරලා තියෙනවා. එතකොට 5/3යි 4/1යි කියන භාග දෙක එකතු කරන්න තියෙන්නේ. 5/3යි 4/1යි කියන භාග දෙක. ඉතින් මේ භාග දෙක අපි එකතු කරනකොට අපි හරය සමාන කරගන්න ඕනේ. 5යි 4යි තියෙන්නේ හරයන්ට. මේ 5යි 4යි දෙකම අපි මේ දෙකේ පොදු හරය නැත්නම් කුඩා පුදුනාකාරය හොයාගන්න ඕනේ. 5නුත් බෙදෙන්න ඕනේ 4නුත් බෙදෙන්න ඕනේ. මේ දෙකෙන් ලොකු එක 5නේ. 5 ගන්න බෑ 4ෙන් බෙදෙන්නේ නැහැ. ඊළඟට 10 ගන්න බෑ 4ෙන් බෙදෙන්නේ නැහැ. 15 ගන්න බෑ 4ෙන් බෙදෙන්නේ නැහැ. ඊළඟට 20 ගන්න පුළුවන් නේද 4ෙන් බෙදෙනවා. එහෙනම් මේ දෙකේම හරයන් දෙක සමාන කරගන්න. ඒ කියන්නේ අපි මේ 5ත් අපි 20 කරගන්න ඕනේ. මේ 4ත් අපි 20 කරගන්න ඕනේ. 5 20 කරන්න 4ෙන් ගුණ කරනවා. හරය සහ ලවය. 4 20 කරගන්න 5ෙන් ගුණ කරනවා. ඒකත් හරය සහ ලවය 5ෙන් ගුණ කරනවා. මේ විදිහට අපි හරයන් දෙක සමාන කරගන්න. මෙතනින් එනවා 20න් 12ක්. මෙතනින් එනවා 20න් 5ක්. ඒතර බලන්න 20න් 12යි 20න් 5යි නේද අපිට එකතු කරගන්න තියෙන්නේ. හරය සමානයි දැන්. 3 4 12යි 1 5 5යි. 12යි 5යි 17යි. එතකොට 20න් 17යි. මෙන්න මේ දෙකම වගා කරලා තියෙන්නේ 20න් 10 ඉඩමේ මුළු ඉඩමෙන් 20න් 17කම වගා කරලා තියෙනවා. ඊට පස්සේ මොකද කියන්නේ? ඉතිරියෙන් 3/2ක දොඩම් වගා කරලා තියෙනවා. ඉතිරි බිමෙන් 3/2ක දොඩම් වගා කරලා තියෙනවා. දැන් අහනවා අපේ අඹ සහ කෙසෙල් වැවූ පසු ඉතිරි වන බිම මුළු බිමෙන් කවර භාගයක්ද? එතකොට 20න් 7ක් මේ දෙකම වගා කරලා තියෙනවා නම් ඉතිරි වෙන්නේ කීයක්ද? 20න් 17ක් නම් ඉතිරි වෙන්නේ 20න් 3ක්. අපිට කෙලිම උත්තරේ ලියන්න පුළුවන් 20න් 3යි කියලා. ඒක ලැබෙන්නේ 20න් අඩු කරනවා 20න් 17ක්. 20න් 3යි කියලා අපිට හිතෙන් ගන්නත් පුළුවන්. හරි. ඊළඟට අහනවා මෙන්න මේ දැන් ඉතිරි වෙලා තියෙන්නේ 20න් 3යිනේ. ඊට පස්සේ කියනවා ඉතිරියෙන් 3/2ක දොඩම් වගා කරලා තියෙනවා. දැන් අහනවා අපිට දොඩම් වගා කර ඇත්තේ මුළු බිමෙන් කවර භාගයක්ද? දොඩම් වගා කරලා තියෙන්නේ ඉතිරියෙන් 3/2ක්. එහෙනම් මෙන්න මෙච්චරක් දැනට ඉතිරි වෙලා තියෙනවා. මෙන්න මේ ඉතිරියෙන් 3/2ක් තමයි මොනවද දොඩම් වගා කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ 20න් 3/2ක්. මේක දැන් සුළු කරලා ගන්න. 3 2 6යි 20 3 60යි එහෙම පුළුවන්. එහෙම නැත්නම් මෙහෙමත් පුළුවන්. මේ 3 ඒවා 3ට හරය ලවය 3ෙන් කැපෙනවා. ඒ වගේම මෙතනත් හරය ලවය 2කින් කැපෙනවා. 2 1යි 2 10යි කියලා. එතකොට අපිට උත්තරේ එනවා 10න් 1ක්. ඒ කියන්නේ දොඩම් වගා කරලා තියෙනවා මුළු ඉඩමෙන් නම් 10න් 1ක්. හරිද? දැන් මේකේ තව ප්‍රශ්න දෙකක් තියෙනවා. මම ඒ ප්‍රශ්න දෙක
අහන්න ඉස්සෙල්ලා නැවත අන්තිම කොටස මතක් කරලා ඉන්නම්. ඊට පස්සේ දැන් මේ ගස් ලැබුත් වගා කරාට පස්සේ ඉතිරි වෙනවනේ යම් බිමක්. අන්න ඒ බිමේ මොනවද වගා කරලා තියෙන්නේ? දැන් මේ දොඩම් වගා කරාට පස්සේ යම් බිමක් ඉතිරි වෙනවනේ. අන්න ඒ බිමේ මොනවද වගා කරලා තියෙන්නේ? ගස් ලැබු කියලා කියනවා. එහෙනම් මම මේ උඩ කොටස මකලා අර ඊළඟ ප්‍රශ්න දෙක ලියන්න. දැන් අපෙන් අහනවා ළමයි ගස් ලැබු වගා කරලා තියෙන බිම් ප්‍රමාණය. අර ප්‍රශ්නේ තිබ්බේ කොහොමද? ගස් ලැබු වගා කරලා තියෙන්නේ දැන් ඉතිරි වෙලා තියෙන ටිකේනේ. එතකොට අපිට පුළුවන් ඒක දැන් ඉතිරි වෙලා තියෙන්නේ කොච්චරද කියලා හොයාගන්නේ කොහොමද? කලින් ඉතිරි වෙලා තිබ්බා 20න් 3ක්. ඒ කියන්නේ අර දෙකට 20න් 17ක් ගියාම 20න් 3ක් ඉතුරු වුණානේ. මේ 20න් 3න් දෙකක් තමයි දොඩම් වගා කරේ. එතකොට දොඩම් වගා කරලා තියෙන 10න් එකක්. එතකොට මේ ඉතිරි වෙලා තියෙන 20න් 3න් මේ දොඩම් වගා කරන්න ගිය 10න් එක තමයි දැන් වෙන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් දැන් ඉතිරි වෙන කොටස හොයන්න. මේ 20න් 3න් අඩු කරනවා 10න් එකක්. මේකෙත් අපි කරන්න ඕනේ හරයන් සමාන කරන්න. 20න් පංගු කරගන්න. අපිට පුළුවන් මේ 10න් එක කියන එක දෙකෙන් ගුණ කරලා 20න් 20 කරගන්නනේ. 10 වරක් 2 20. එහෙනම් එකක් කරක් 2 ගන්නවා. ඒතකොට මෙතනින් එනවා 20න් 3ක් අඩු කරනවා 20න් 2ක්. එතකොට උත්තරය එනවා හරය සමානයි. ළමයන් දෙක අඩු කරාම උත්තරය 20න් 1යි. ඒ කියන්නේ ගස් ලැබු වගා කර ඇති බිම් ප්‍රමාණය 20න් 1යි මුළු ඉඩමේ. දැන් කියනවා පර්චේස් 16ක ගස් ලැබු වගා කරලා තියෙනවා නම් වගා බිම කොච්චරක්ද කියලා අහනවා පර්චේස්. එතකොට මේ ගස් ලැබු වගා කරලා තියෙන පර්චේස් 10 සමාන වෙන්නේ 20න් 1කටනේ. එතකොට අපිට පුළුවන් මෙහෙම ලියන්න. වගා බිමෙන් 20න් 1ක් සමාන වෙන්නේ පර්චේස් 16ට. එහෙනම් මුළු වගා බිම කොච්චරක්ද කියලා හොයාගන්නේ කොහොමද? මුළු වගා බිම හොයන්නේ කොහොමද? ඒ කියන්නේ ළමයි 20න් 20ක්නේ සම්පූර්ණ ඉඩම කියන්නේ. එහෙනම් අර 16 20න් ගුණ කරා නම් හරිනේ. 16 20න් ගුණ කරා නම් අපිට ලැබෙනවා 16 වරක් 2 32යි 320ක් පර්චේස්. පර්චේස් 320ක ඉඩ ප්‍රමාණයක. මේ මුළු ඉඩම පර්චේස් 320. අපි අමතරව පොඩ්ඩක් සාකච්ඡා කරමු මේ පර්චේස් එකක් කියන්නේ කොච්චරද? දැන් ඔයගොල්ලෝගේ ගෙවල් වල එහෙම කතා වෙන්නේ නේද පර්චේස් එක. කොළඹ පැත්තේ නම් පර්චේස් එකක් ලක්ෂ ගණනක් වටිනවා. පර්චේස් එකක් කියන්නේ මීටර් 5ක් දිග මීටර් 5ක් පළල මෙන්න මේ වගේ ඉඩම් ප්‍රමාණයකට තමයි පර්චේස් එකක් කියන්නේ. ඒ කියන්නේ වර්ග මීටර් කීයක් තියෙනවද? 5 5 25ක්. ඕම් පර්චේස් එක. මීටර් 5ක් දිගයි. ඒගොල්ලන්ගේ අර රෙදි මනින කෝදුවෙන් මෙන්නොත් මේ පැත්තට 5යි මේ පැත්තට 5යි. සාමාන්‍ය පොඩි කෑල්ලක් නේද? ඒක පර්චේස් එකක්. මට කියනවා බලන්න අක්කර ගැනත් කතා කරනවානේ ගෙවල් වල. අක්කරයකට පර්චේස් කීයක් තියෙනවද? නිකන් කියන්න බලන්න. අක්කර එකකට තියෙනවා පර්චේස් කීයක්ද? පර්චේස් 160ක් තියෙනවා. අක්කරයකට පර්චේස් 160ක් තියෙනවා. ඒ කියන්නේ අක්කර කාලක් කියන්නේ පර්චේස් 40ක්. නේද? ඕවා අපිට ජීවිතේදී ඕන. ඉතින් මේවත් චුට්ටක් මතක තියාගන්න. මේ තියෙන්නේ පර්චේස් එකක්. 5 25 වර්ග මීටර් 25. තව තියෙනවා ඉඩම් මණින ඒකක අපි පසු දවසක කතා කරමු. අපි බලමු අපේ ඊළඟ දෙවෙනි ප්‍රශ්නය. මේ තියෙන ළමයි ආස්තරයක්. මේක අර උඩ විස්තරයක් තියෙනවා. ඒ විස්තරයේ තියෙන සියලු තොරතුරු මම මේකේ දාලා තියෙන රූපේ ලකුණු කරලා තියෙනවා. මේ අර්ධ වෘත්තාකාර කොටසක් තියෙනවා. ඒකේ ආරය 7ක් වෙනවා. ඊට පස්සේ මෙතන ත්‍රිකෝණාකාර කොටසක් තියෙනවා. මෙතන තියෙනවා ඍජු කෝණාශ්‍රාකාර කොටසක්. 20යි 8යි දිග පළල. එතකොට මේ සම්පූර්ණ ලාංඡනයේ උස සෙන්ටිමීටර් 30ක් කියලා දීලා තියෙනවා. එතකොට මේකෙන් අපෙන් ප්‍රශ්න ටිකක් අහනවා. පළවෙනි ප්‍රශ්නය අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. එතකොට මෙන්න මේ කොටසේ වර්ගඵලය අපෙන් අහනවා. ඒකේ ආරය 7යි. වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය මොකද්ද?
හරියට කියන්න වෘත්තයක වර්ගඵලය වන සූත්‍රය 5r වර්ගය. එහෙමනම් අපිට වෘත්තයකම වර්ගඵලය 5r වර්ගය නම් අපිට ඕනේ 5r වර්ගයෙන් භාගයක්. අපි ආදේශ කරමු 5 වෙනුවට දාමු 7න් 22 r වර්ගය කියන්නේ r 7යි 7 ගුණ කිරීම දෙකෙන් එක. මේක සුළු කරාම අපිට උත්තරේ ලැබෙනවා. මේ 7ක් එක්ක කැපෙනවා. මේ 2 මේ 22ත් එක්ක කැපෙනවා. එතකොට ඉතුරු වෙන්නේ හරයට 1යි ලවයට 11 සරක් 7 77යි. 77යි වර්ගඵලයේ හින්දා ඒකක වර්ග සෙන්ටිමීටර. ඊළඟට අපෙන් අහනවා දෙවෙනි කොටසට ත්‍රිකෝණ කොටසේ වර්ගඵලය. මෙතන තියෙනවා ත්‍රිකෝණ කොටසක්. මේ ත්‍රිකෝණ කොටස ගත්තොත් මෙන්න මේ උස අපි දන්නේ නැහැ. එතකොට මේ ආධාරකයේ හැටියට මේ 7යි 7යි 14 ගන්න පුළුවන්. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සූත්‍රය 2න් 1 ගුණ කිරීම ආධාරකයේ 14යි ගුණ කිරීම ලම්බ උස. මෙන්න මේ ලම්බ උස අපි හොයා ගන්නවා. බලන්න ළමයි මේ ලම්බ උස. මෙතන ඉඳලා මෙතනට තියෙන්නේ අරයක්නේ 7යි. මෙතන මෙතනට 7යි මෙතන ඉඳලා මෙතනට 8යි. එතකොට මේ මෙතන 8යි මෙතන 7යි. 7යි 8යි 15යි. ඒතර සම්පූර්ණ උස 30ක් ඉඳ 30න් අපි මේ දුරයි අඩු කරගත්තොත් 30න් 15ක් අඩු කරගත්තොත් 7යි 8යි 15. 30න් 15ක් අඩු කරගත්තොත් අපිට ලම්බ උස හැටියට 15ක් ලබා ගන්න පුළුවන්. එහෙනම් ලම්බ උස හැටියට මේ ත්‍රිකෝණේ 15 අපිට ගන්න පුළුවන්. හරිනේ? හරි. දැන් එතකොට දෙකේවා තියෙනවා 14ට 7ක් 15 සරක් 7. 4ක් 35යි 3ක් ඉතුරුයි 4ක් 1 7යි 3යි 10යි. එතකොට වර්ග සෙන්ටිමීටර් 105ක් වෙනවා ත්‍රිකෝණ කොටසේ වර්ගඵලය. ඊළඟට අපිට අපෙන් අහනවා ආස්තරයේ මුළු වර්ගඵලය. ආස්තරයේ මුළු වර්ගඵලය කියන්නේ මේ අර්ධ වෘත්තයේ වර්ගඵලය 77කුයි ත්‍රිකෝණ කොටසේ වර්ගඵලය 105කුයි මෙතන මේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය 28ක්. 28න් ගුණ කරාම කීයද? 160යි. එහෙනම් තව 160කුයි. මෙන්න මේ තුන එකතු කරාම අපිට එනවා ආස්තරයේ මුළු වර්ගඵලය. 7යි 5යි 12යි 2 දැන් එකක් ඉතුරුයි. 6යි 1යි 7යි 7යි 14න් අතර දැන් එකක් ඉතුරුයි. එතකොට 1යි 1යි 2යි 1යි 3. වර්ග සෙන්ටිමීටර් 342ක් කියලා එනවා මුළු ආස්තරයේ වර්ගඵලය. ඊළඟට අපෙන් අහනවා හතරවෙනි ප්‍රශ්නෙට මෙහෙම. අර්ධ වෘත්තාකාර කොටස වටේට වර්ණවත් රිබන් පටියක් එල්ලවීමට අවශ්‍ය රිබන් පටියේ දිග. මේ අර්ධ වෘත්තාකාර කොටසේ වටේට රිබන් පටියක් අල්ලනවා. හතරවෙනි කොටස. මොකද්ද? අර්ධ වෘත්තාකාර කොටසේ වටේට අල්ලනවලු රිබන් පටියක්. ඒ රිබන් පටියේ දිග අහනවා. එහෙනම් අපි හොයන්න ඕනේ මොකද්ද? මම ප්‍රශ්නේ ලියන්නේ අපි හොයන්න ඕනේ මොකද්ද? මේක වටේට මේ අර්ධ වෘත්තාකාර කොටස වටේට රිබන් පටියක් අල්ලනවා නම් ඒ රිබන් පටියේ දිග අහනවා කියන්නේ අර්ධ වෘත්තාකාර කොටසේ අපි මොකද්ද? හොයන්න ඕනේ. පරිධිය නේද? පරිධියේ කොටසනේ. මේ ඡාප දිග තමයි හොයන්න ඕනේ. අපි පරිධිය කියන්නේ රවුමටම වටේටමනේ. අර්ධ වෘත්තාකාර කොටසේ ඡාප දිග තමයි හොයන්න ඕනේ. ඒතර ඡාප දිග හොයන්නේ කොහොමද? සම්පූර්ණ වෘත්තයකම පරිධිය නම් 2πr නේ. එතකොට 2πr ම හොයලා බෑ. 2πr වලින් දෙකෙන් පංගුවක් තමයි හොයන්න ඕනේ. 2πr වලින් භාගයක් අපි හොයන්න ඕනේ. දෙකට දෙක කැපෙනවා නේ. ඒතර 5 වෙනුවට දානවා 7න් 22 අරයට දානවා 7. එතකොට මේ 7ට 7 කැපිලා ගියාම උත්තරේ කීයද? සෙන්ටිමීටර් 22යි. එතකොට අර්ධ වෘත්තාකාර කොටසේ ඡාප දිග එන්නේ සෙන්ටිමීටර් 22යි. මේකේ තවත් ප්‍රශ්නයක් අහන්න මම මේ ප්‍රශ්නේ ලියන්නම් බෝඩ් එකේ. ඊළඟට අහනවා අපෙන් අවසානයේට මෙහෙම ප්‍රශ්නයක්. සෙන්ටිමීටර් 20-30 ප්‍රමාණයේ ලොකු කඩදාසියකින් ඍජුකෝණාශ්‍ර කඩදාසියකින් මේ ඉහත ලාංඡනය කපාගත් විට අපතේ යන වර්ගඵලය. එතකොට 20-30 කඩදාසියෙන් මේක කපලා අයින් කරාම අපතේ යන වර්ගඵලය ඇහුවාම මේකේ වර්ගඵලය අපි ඇහුවා ඉස්සෙල්ලා 342යි. එහෙනම් මුළු කඩදාසියේ වර්ගඵලය හොයන්නේ
20 ගුණ කිරීම 30. උත්තරේ කීයද? 600යි. වර්ග සෙන්ටිමීටර 600යි මුළු කඩදාසියේ වර්ගඵලය. ඒතර අපතේ යන වර්ගඵලය හොයන්න මේ 600න් අඩු කරන්න ඕනේ අර ලාංඡනයේ වර්ගඵලය 342ක්. අඩු කරාම ලැබෙනවා 10න් 2ක් 8යි 9න් 4ක් 5යි මෙතන 5යි 5න් 3ක් 2යි. වර්ග සෙන්ටිමීටර් 258යි කියලා. ඉතින් ළමයි මතක තියාගන්න සමහර වෙලාවට ඔයගොල්ලන්ට විභාගෙට එන ගානේදී මොකක් හරි මේකේ තව කෑල්ලක් මේ රූපෙම තව කොටසක් අඳින්න මිනුම් සහිතව අඳින්න එන අවස්ථාත් තියෙනවා. ඒ වගේ ගැටලුත් ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න. දැන් දරුවනේ මේ තියෙන්නේ තුන්වෙනි ගාන. 16 වෙනි සිසුන් කාණ්ඩ විෂයන් 4ක් අතුරෙන් තෝරාගත් විෂයන් 3ක් පිළිබඳ තොරතුරු තමයි මේ දීලා තියෙන්නේ. මොනවාද? චිත්‍ර, සංගීතය සහ සාහිත්‍ය රසාස්වාදය කියන තුනට. තව එකක් අඩුයි. 4න් 3ක් පිළිබඳ. ඉතින් මේකේ පළවෙනි කොටසෙන් කියනවා මේ තොරතුරු වලට අනුව වගුවේ හිස්තැන් පුරවන්නලු සිසුන් ගණන සහ කේන්ද්‍ර කෝණය ගැනයි කතා කරන්න තියෙන්නේ. බලන්න චිත්‍ර කරන ළමයි 30ක් ඉන්නවා. කේන්ද්‍ර කෝණය 90යි. එතකොට බලන්න ළමයි 30ක් නිරූපණය කරන්නේ කේන්ද්‍ර කෝණය 90කින්. ඒ කියන්නේ ළමයි ගාන වගේ 3 ගුණයක්. එක ළමයෙක්ට අංශක 3ක් නිරූපණය වෙනවා කියන්නේ. එහෙනම් මෙතන කේන්ද්‍ර කෝණය කීයක් වෙන්න ඕනේද? 20 3ක් අංශක 60ක් වෙන්නේ. ඒතර අපිට අන්න සංගීතයට අදාළ කේන්ද්‍ර කෝණය අපිට ලැබුණා. එහෙමනම් දැන් සාහිත්‍ය රසාස්වාදයේ ළමයි ගාන නහන්නේ. එතකොට මේ ළමයි ගාන වගේ 3 ගුණයක් අංශක ගාන තියෙන්නේ නැහැ. 30ක් 3ෙන් ගුණ කරාම 90 ආවා වගේ. එහෙනම් මෙතන එන්න ඕනේ කීයද? මෙතන ළමයි 10 දෙනා. හරිද? ළමයි 10 දෙනා. එතකොට ඔන්න දැන් වගුවේ හිස්තැන් පුරවල අපි ඉවරයි. ඊට පස්සේ කියනවා අපිට මේ තොරතුරු ටික වට ප්‍රස්ථාරයක දක්වන්නලු. වට ප්‍රස්ථාරයක දක්වන්නලු. වට ප්‍රස්ථාරයට විෂන් 4ක් තියෙනවා නේ. ඒතර මෙතන 3ක් තියෙනවා. අපි දැන් වට ප්‍රස්ථාරයක් ඇඳලා බලමු. දැන් බලන්න අපි වට ප්‍රස්ථාරයක් අඳින්න ඕනේ. ඉස්සෙල්ලම චිත්‍ර විෂයට අංශක 90ක් වෙන්නේ. අපිට පුළුවනි කෝණමානය තියලා මේ කේන්ද්‍රයට කෝණමානය තියලා මෙතනින් අපිට පුළුවනි අංශක 90 කෝණයක් මෙතනින් ඇඳ ගන්න. ඒතර මේක ඇවිල්ලා චිත්‍ර විෂය. හරිද? ඊට පස්සේ පුළුවන් කෝණමානය අනිත් පැත්තට තියලා අපිට පුළුවන් සංගීතයට අදාළ කේන්ද්‍ර කෝණය අංශක 60යි. අපිට පුළුවන් කෝණමානය මේ පැත්තට කොහොම තියලා මෙතනින් අංශක 60ක් ඇඳ ගන්න. මේක ඇවිල්ලා මොකක්ද එතකොට අංශක 60ක් ඇඳාම සංගීතය වෙනවා. සංගීතය. ඊට පස්සේ දැන් බලන්න 90යි 60 60යි 30යි 90යි 90යි 180යි නේද? එතකොට මේ අංශක 30 මෙතනට ගානට සෙට් වෙනවා අංශක 180ක් වෙන්න ඕනේ මේ තුනේ එකතුව. අපිට පුළුවන් මෙතන මේ ඉරට අංශක 30ක් කෝණයක් මෙතනින් අපිට පුළුවන් ඇඳ ගන්න. එතකොට අපිට පේනවා දැන් අපිට මේ දීලා තියෙන විෂයන් තුනට අදාළව කේන්ද්‍ර කෝණ තුන එකතු කරාම අංශක 180යි. එතකොට අනිවාර්යෙන් මොකද වෙන්නේ? මේ පැත්තේ අංශක 180ක කෝණයක් හැදෙනවා. මේක තමයි අර ඉතිරි විෂය මොකද්ද? ඉතිරි විෂය ලෙස නැටුම් තෝරාගත්තු ළමයි ටික මේකේ තමයි ඉන්නේ. නැටුම් තෝරාගත්තු ළමයි ටික මෙතන තමයි ඉන්නේ. අර විෂයන් දීලා තිබ්බ විෂයන් තුන මේක නැටුම්. දැන් අහන බලන්න මේ වට ප්‍රස්ථාරය ඇඳලා ඉවරයි. ඉතිරි විෂය ලෙස නැටුම් තෝරාගෙන නැත්නම් නැටුම් හදාරන සිසුන් ගාන කීයද? දැන් බලන්න බොහොම ලේසි ප්‍රශ්නයක්. නැටුම් හදාරන සිසුන් ගාන සමාන වෙන්න ඕනේ මේ තුනේම සිසුන් ගානට. මොකක්ද 180යි මේ පැත්තේ තුනමත් 180. එහෙනම් සිසුන් ගාන 30යි 20යි 50යි 10යි 60යි. උත්තරය සිසුන් 60යි. සිසුන් 60යි. එතකොට මේකේ තියෙනවා තවත් ප්‍රශ්න කොටස් අපි බලමු ඒවා මොනවද කියලා.
දැන් අපෙන් අහන්නේ තව එක කොටසක් මේ ප්‍රශ්නේ අහනවා නැටුම් හදාරන සිසුන් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දක්වන්නලු. එතකොට නැටුම් හදාරන සිසුන් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දක්වන්න කිව්වහම නැටුම් හදාරන සිසුන් ගණන අපි ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ. අපි ඉස්සෙල්ලා හෙව්වා කීයද? සිසුන් 60ක්. ඊළඟට මුළු සිසුන් ගණනත් හොයාගන්න ඕනේ. ප්‍රතිශතයක් නෙහන්නේ. එතකොට නැටුම් වලට 60යි නම් මුළු සිසුන් ගණන 60ව දෙකක් වෙනවා නේද? 120ක්. එතකොට ප්‍රතිශතයක් හොයන්න නම් අපි මොකද කරන්න ඕනේ? භාගයක් ලියාගෙන ඒක 100%ෙන් ගුණ කරන්න ඕනේ. මොකද්ද භාගය? 120ට නැටුම් 60යි නේ. මුළු සිසුන් 120න් 60 දෙනෙක්ම නැටුම්. ඒතර ප්‍රතිශතය ගන්න අපිට පුළුවන්. 60ව හරියටම තියෙනවා 120ට 60ව දෙකක්. 102න් බෙදුවාම උත්තරය 150. බලන්න ඊටාමත්ම පහසු නේද? එක පත්‍රයේ මෙහෙම තමයි. හරිම ලේසි. ඉතින් බය නැතුව විභාගෙට ලියන්න. ඉතින් නරුනේ 4 වෙනි ගාන මේ ගාන ඔයගොල්ලන්ට අර මේ වැඩ කාලය ගණන් මිනිස් දින ගණන් වගේ මෙන්න මේ වගේ මේකත් ඒ වගේ ගානක්. කුඹරක ගොයන් කපන්නට අපි යන්ත්‍ර 3ක් යෙදුවොත් ඒක සම්පූර්ණයෙන්ම කපලා ඉවර කරන්න පැය 8කින් පුළුවන්ලු. යන්ත්‍ර 3ක්ම යෙදුවොත් පැය 8කින් මේක සම්පූර්ණ වැඩේ ඉවර කරන්න පුළුවන්ලු. ඊට පස්සේ මොකද වෙන්නේ දැන්? මුල් පැය දෙක වැඩ කරාට පස්සේ එක් යන්ත්‍රයක් ක්‍රියා විරහිත වෙනවා. ඒ කියන්නේ කැඩෙනවා. කියන්නේ මුල් පැය දෙක යන්ත්‍ර 3ම වැඩ කරනවා. මුල් පැය දෙක ගියාට පස්සේ එක යන්ත්‍රයක් ක්‍රියා විරහිත වෙනවා. එතකොට ඉතිරි ටික කරන්න ඉතුරු වෙන්නේ තව යන්ත්‍ර දෙකක් විතරයි. ඉතිරි යන්ත්‍ර දෙක යොදා වැඩේ අවසන් කරනවා එදාම. හරිද? දැන් අපෙන් අහනවා මෙන්න මේ වගේ ප්‍රශ්න. සම්පූර්ණ වැඩේ සඳහා යන යන්ත්‍ර පැය ගන්න කීයද? ඒතර මෙතන අපි මේ මුළු වැඩ ප්‍රමාණය මනින්නේ යන්ත්‍ර පැය වලින්. ඒක ගන්න යන්ත්‍ර ගන්න පැය ගානේ ගුණ කරනවා. ඒකට මුළු වැඩ ප්‍රමාණය වෙන්නේ 3 වරක් 8 24යි යන්ත්‍ර පැය. එච්චරයි මුළු වැඩ ප්‍රමාණය. අපිට තියෙන්නේ ඒ කියන්නේ එක යන්ත්‍රයක් දාලා වැඩ කරොත් පැය 24ම වැඩ කරන්න ඕනේ මේ වැඩේ ඉවර කරන්න. අන්න ඒ වගේ තේරුමක්. අර මිනිස් දින ගණන්. ඊට පස්සේ කියනවා එක් යන්ත්‍රයක් ක්‍රියා විරහිත වන විට ඉතිරි යන්ත්‍ර දෙකට කිරීමට ඉතිරි වන වැඩ ප්‍රමාණය. ඒ කියන්නේ තව කොච්චරක් අර එක යන්ත්‍රයක් ක්‍රියා විරහිත වුණාට පස්සේ තව කොච්චරක් ඉතිරි වෙනවද? එහෙනම් අර මුල් පැය දෙකේදී කරපු වැඩ ප්‍රමාණය හොයාගන්න ඉපේ. මුල් පැය දෙකේදී කරපු වැඩ ප්‍රමාණය වෙන්නේ මේ පැය දෙකේ යන්ත්‍ර 3ම වැඩ කරා. එතකොට යන්ත්‍ර 3ම වැඩ කරා නම් 3 අරක් 2 මුල් පැය දෙකේ යන්ත්‍ර 3යි කාලේ පැය 2යි. උත්තරය යන්ත්‍ර පැය 6යි. යන්ත්‍ර පැය 6ක වැඩ ප්‍රමාණයක් ඒ මුල් පැය දෙකේ ඉවර වෙලා තියෙනවා. එහෙමනම් දැන් අපිට පුළුවනි ඉතිරි වැඩ ප්‍රමාණය හොයාගන්න. ඉතිරි වැඩ ප්‍රමාණය හොයන්නේ කොහොමද? අපි මුළු වැඩ ප්‍රමාණය හෙව්වා. ඒකෙන් අර කරපු වැඩ ප්‍රමාණය 6යිනේ නේද? යන්ත්‍ර පැය 6යි. එහෙනම් අපි 24න් 6 අඩු කරනවා. උත්තරය 18යි යන්ත්‍ර පැය. යන්ත්‍ර පැය 18ක වැඩ ප්‍රමාණයක් දැන් තව ඉතුරු වෙලා තියෙනවා ඉදිරියට කරන්න. තියෙන්නේ යන්ත්‍ර කීයද? 2යි. හරිද? මේ යන්ත්‍ර දෙකෙන් අපි මේ යන්ත්‍ර පැය 18ක වැඩේ කරන්න ඕනේ. දැන් කියනවා මෙහෙම. ඉතිරි වැඩ ප්‍රමාණය සමසේ බෙදාගෙන කරන්න දෙන්න කිවිස ගත්තලු. දැන් යන්ත්‍ර දෙකක් තියෙනවානේ. ඒ දෙක වැඩ කරන දෙන්න කිවිස ගත්තලු. සමසේ බෙදාගෙන මේ වැඩ ටික කරන්න. එහෙම කරන්න කිවිස ගත්තලු. නම් සම්පූර්ණ වැඩේ අවසන් කරන්න එක් අයෙකුට වැඩිපුර පැය කීයක්? ඒ කියන්නේ කලින් නියමිත වේලාවට වඩා වැඩිපුර පැය කීයක් වැඩ කරන්න වෙනවද කියන ප්‍රශ්නය තමයි අහන්නේ. එතකොට දැන් බලන්න ඉතිරි වෙච්ච යන්ත්‍ර පැය ප්‍රමාණය 18යිනේ. මේක දෙන්න දෙක සමසේ බෙදා ගන්නවා. එහෙනම් එක්කෙනෙක්ට 9ක් නේද? එක්කෙනෙක්ට යන්ත්‍ර පැය 9ක්. එතකොට එක්කෙනෙක්ට 9යි. හරිද? ඒ කියන්නේ එයා
තනියම වැඩ කරලා පැය 9ක් වැඩ කරන්න ඕනේ නේ. පැය 9ක්. එතකොට මෙයා පැය 9ක් වැඩ කරාට දැන් කලිනුත් එයා පැය 2ක් වැඩ කරලානේ. කලිනුත් පැය 2ක් වැඩ කරලා තිබ්බා. ඇයි? අර ඒ මුල් පැය 2 වැඩ කරාට පස්සේනේ ඒ යන්ත්‍රයක් අක්‍රිය වුනේ. එහෙනම් මේ එයා 9ක් තියෙනවා. ඒකට තව 2ක් එකතු කරාම උත්තරේ ගියේද 11යි. ඒ කියන්නේ මෙයාට මේ වැඩේ ඉවර කරන්න සම්පූර්ණ කාලය පැය 11යි. අර මුල පටන් ගත්ත වෙලේ ඉඳලා. නමුත් යෝජනා වෙලා තිබ්බේ මේ තුනම වැඩ කරලා පැය 8කින් වැඩේ ඉවර කරන්නනේ. එහෙනම් මෙයාට වැඩිපුර පැය කීයක් වැඩ කරන්න වෙනවද? එහෙමනම් වැඩිපුර පැය ගාන හොයන්න 11න් අඩු කරන්න ඕනේ. નિયમિત පැය ගාන තිබ්බේ 8යි. ඒ කියන්නේ පැය 3ක්. පැය 3ක් එයා අර කලින් નિયમિત පැය ගානට වඩා පැය 3ක් වැඩිපුර වැඩ කරන්න ඕනේ. හරිනේ. ඒතර 9යි අර මුල් වැඩ කරපු පැය දෙක එකතු කරාම 11යි. එතකොට එයා වැඩ කරපු මුළු කාලය වෙන්නේ පැය 11යි. නියම වෙලා තිබ්බේ පැය 8කින් වැඩ ඉවර කරන්න. එහෙනම් එයාට වැඩිපුර පැය 3ක් වැඩ කරන්න ඕනේ. මේ වැඩේ අර යන්ත්‍රයක් අක්‍රිය වෙච්ච හින්දා. ඒතකොට දෙන්නේ යන්ත්‍ර දෙකට 3යි 3යි 6ක් වෙනවා නේද? රයිට්. එක්කෙනෙක්ට නෑන් පැය 3ක් වැඩිපුර වැඩ කරන්න ඕනේ. හොඳයි අපි මේ හැදුවේ 4 වෙනි ගානේ A කොටස. තව B කොටසකුත් තියෙනවා. අපි ඒක පොඩ්ඩක් බලමු. මුදල් ගානක්. හතරවෙනි ප්‍රශ්නයේ B කොටස වරිපනම් සම්බන්ධයෙන් වරිපනමයි කරන්නේ සාමාන්‍යයෙන් පළාත් පාලන ආයතන විසින්. මේක කියනවා ප්‍රාදේශීය සභාවක් විසින් නිවසක් සඳහා 6%ක වරිපනම් බදු ප්‍රතිශතයක් අය කරනවා. එම නිවස සඳහා කාර්තුවකට රුපියල් 450ක් බදු ලෙස ගෙවයි. ළමයි කාර්තුවක් කියන්නේ මොකද්ද? කාර්තුවක් කියන්නේ අවුරුද්දකින් 4න් පංගුවක්. කාලක් කියන්නේ අවුරුද්දකින් 4න් පංගුවක්. කියන්නේ අවුරුද්දකින් 4න් පංගුවකට 450ක් ගෙවන්න වෙනවා බදු. එහෙනම් වර්ෂයකට ගෙවන වරිපනම් බදු මුදල හොයන්න කාර්තුවකට රුපියල් 450 නම් ඒ වගේ 4 ගුණයක් විය යුතුයි නේද? කාර්තු 4ක් තියෙනවනේ අවුරුද්දට. 450 ඒවත් දෙකක් 900යි. එහෙනම් 4ක් 1800යි. රුපියල් 1800ක් වරිපනම් බදු වශයෙන් ගෙවන්න. ඊළඟට අහනවා නිවසේ තක්සේරු වටිනාකම කීයද? සාමාන්‍යයෙන් වරිපනම් අය කරන්නේ තක්සේරු රජයේ තක්සේරු කාර්යාලය විසින් ඇවිල්ලා ඒක තක්සේරු කරනවා වාර්ෂික වටිනාකම. අන්නේ වාර්ෂික වටිනාකමට තමයි වරිපනම් බදු අය කරන්නේ. එහෙනම් තක්සේරු වටිනාකම හොයන්නේ කොහොමද? මේ තක්සේරු වටිනාකම තක්සේරු මුදල වටිනාකම අර වරිපනම් බදු ප්‍රතිශතයෙන් ගුණ කරපම් 6%යි තක්සේරු වටිනා මුදල වරිපනම් බදු ප්‍රතිශතයෙන් ගුණ කළාම ලැබෙන්නේ අපිට වරිපනම් බදු මුදල අවුරුද්දකට 1800ක් ලැබෙනවා. එහෙනම් අපිට පුළුවන් මෙතනින් මෙහෙම ලියාගත්තාම හැමතිස්සෙම තක්සේරු මුදලට තමයි වරිපනම් අය කරන්නේ. එහෙනම් අපිට මෙතනින් උක්ත කරගන්න පුළුවන් තක්සේරු මුදල තක්සේරු වටිනාකම නැත්නම් තක්සේරු මුදල 1800 බෙදීම 100 මේ පැත්තට යනකොට සමාන ලකුණෙන් අනිත් පැත්තට යනකොට ගුණ කිරීම 100 වෙනවා. මේ ගුණ කිරීම 6 මේ පැත්තට එනකොට බෙදීම 6 වෙනවා. 6 ඒවා තියෙනවා 3ක් 18ට. ඒ කියන්නේ අපිට උත්තරේ ලැබෙනවා 3යි බිංදු තියෙනවා 4ක් රුපියල් බිංදු 4ක්. ඒ කියන්නේ 30000. අපිට ලැබෙනවා රුපියල් 30000. ඊළඟට ළමයි මෙහෙම කියනවා තුන්වෙනි කොටසේ. එම නිවස සඳහා ඊළඟ අවුරුද්දට වරිපනම් බදු මුදල ලෙස රුපියල් 2400ක් ගෙවිය යුතු බව ඒ ප්‍රාදේශීය සභාව විසින් දන්වනවා. ඒ කියන්නේ 1400 නෙමෙයි ඊළඟ අවුරුද්දේ 2400ක් ගෙවන්න ඕනේ කියලා කියනවා. එහෙනම් අය කරන වරිපනම් බදු ප්‍රතිශතය කීයද කියලා අහනවා. එතකොට දැන් වරිපනම් බදු මුදල වැඩි කරලානේ මේ රුපියල් 2400ක් වරිපනම් බදු අය කරන්නේ තක්සේරු වටිනාකම කීයද අපිට ආවේ? තක්සේරු වටිනාකම රුපියල් 30000ට තමයි මේ 30000ට තමයි මේ 2400ක වරිපනම් බදු මුදලක් ලබන අවුරුද්දට අය කරන්නේ. තක්සේරු වටිනාකමේ වෙනසක් වුණා කියලා ඒගොල්ලෝ කියන්නේ නැහැ. වරිපනම් බදු මුදල තමයි වැඩි කරලා තියෙන්නේ.
එහෙනම් මේක අපි 100%න් ගුණ කරලා අපිට ඒ ප්‍රතිශතය ලබා ගන්න පුළුවන්. දැන් අපි බලමු බිංදු ටික සුළු කරලා. මේ බිංදු දෙකට මේ අග බිංදු දෙක කැපුවා. මේ ඊළඟ බිංදු දෙක මේ බිංදු දෙකට කැපුවා. 24 3ෙන් බෙදුවාම 108යි. දැක්කද? ප්‍රතිශතය 108ක් කලින් 106යි දැන් 108ක් කරපු හින්දා තමයි බදු මුදල 1800 ඉඳලා 2400 දක්වා වැඩි වුණේ. හොඳයි අපි බලමු එහෙමනම් එක පත්‍රයේ B කොටසේ අන්තිම 5 වෙනි ප්‍රශ්නය. දරුවනේ අපි බලමු අපේ 5 වෙනි ප්‍රශ්නය දිහා. ඒක සම්භාවිතාවයට අදාළ ප්‍රශ්නයක්. මල්ලක තියෙනවා පෙට්ටියක තියෙනවා කාඩ්පත් පහක් A B C D E කියලා මේවා ඔක්කොම එක හා සමාන කාඩ්පත්. අපි අහක බලාගෙන ඇල්ලුවට අපිට ඒක අකුර තෝරන්න බෑ ඔක්කොම එක වගේ. අහඹු ලෙස ගන්නවා කියන්නේ තෝරා ගැනීමකින් තොරව ගන්නවා. අහඹු ලෙස පෙට්ටියෙන් කාඩ්පතක් ගන්නවා පාතිමා. අරගෙන ඒකේ වර්ණය බලනවා. මොකක්ද කියලා බලලා එයා කරන්නේ ඒ කාඩ්පත පාතිමා ගත්තු කාඩ්පත නැවත මේ මල්ලට දානවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මේ මල්ලෙන් වරුණික් කාඩ්පතක් ගන්නවා. අරගෙන ඒ කාඩ්පත ඒ වර්ණය මොකක්ද කියලා බලනවා. වර්ණය සටහන් කරගෙන එයා ආයෙත් මල්ලට දානවා. ඉතින් මේ සිද්ධිය කොටු දැලක දක්වන්නලු. එතකොට මෙතනදී වර්ණය බලනව නෙමෙයි අක්ෂරය මොකක්ද කියලා බලනවා. එන අක්ෂරය සටහන් කරගන්න. අක්ෂරය. ප්‍රශ්න පත්‍රයේ වැරදීමකින් වර්ණය කියන වචනේ වෙදිලා තියෙනවා. අක්ෂරය සටහන් කරගන්න. එතකොට මෙතන අක්ෂරනේ තියෙන්නේ වර්ණ නෙමෙයි. හොඳයි. එතකොට මේ අක්ෂර පහ තමයි A B C D E අපි x අක්ෂය ගත්ත පාතිමාට ගැනීම පිළිබඳව y අක්ෂය ගත්ත A B C D E කියන කාඩ්පත් පහ වර්ණිට ගත්තා. ඉතින් මේක කොටු දෙලක දක්වන්නේ කිව්වහම මේකෙන් අරගෙන ආයේ මල්ලට දාලානේ ගත්තේ. පාතිමා මල්ලට දැම්මට පස්සේනේ වරුණි ගත්තේ. ඒතර මල්ලේ වෙනසක් වෙන්නේ නැහැ. මේ පෙට්ටියේ වෙනසක් වෙන්නේ නැහනේ. එහෙනම් මේ සියලු ඛණ්ඩාංකයන් අපි මේකේ මේ විදිහට ලකුණු කළ යුතුයි. සියලු ඛණ්ඩාංකයන්. ඔය විදිහට අපි මේකේ ඛණ්ඩාංක කීයක් තියෙනවද? x අක්ෂයේ පැත්තට 5ක් තියෙනවා, y අක්ෂයේ පැත්තට 5ක් තියෙනවා. එතකොට ඔක්කොම 5 5 ඛණ්ඩාංක කීයක් තියෙනවද? ඔක්කොම 5 5 ඛණ්ඩාංක 25ක් තියෙනවා. මෙතන ඔක්කොම ඛණ්ඩාංක 25ක් තියෙනවා. 5යි 5යි 5 25. දැන් අහනවා පහත සම්භාවිතා හොයන්නලු. මේකේ වට කරලා දක්වන්න කියලා කියනවා පළවෙනි කොටස. දෙදිනාටම එකම අක්ෂරය ලැබීමේ සම්භාවිතාවය අහනවා. මේක වට කරලා පෙන්වන්නත් ඕනේ. එතකොට දෙදිනාටම එකම අක්ෂරය ලැබීම කියන්නේ පාතිමාට A ලැබෙනකොට වරුණිටත් A හම්බ වෙනවා. පාතිමාට B හම්බ වෙනකොට වරුණිටත් B හම්බ වෙනවා. ඊට මෙන්න මේ ඛණ්ඩාංක C C D D E E මෙන්න මේ ඛණ්ඩාංක ටික මෙන්න මේ විදිහට වට කරලා පෙන්වන්න ඕනේ මෙන්න මෙහෙම. නෝ වට කරලා පෙන්වන්න. ඒතර ඛණ්ඩාංක කීයක් තියෙනවද? 1 2 3 4 5යි. එහෙනම් සම්භාවිතාවය ඇවිල්ලා ඔක්කොම ඛණ්ඩාංක 25ක් තියෙනවා. 25න් 5යි. ඊළඟට කියනවා දෙදෙනාටම වෙනස් අක්ෂර ලැබීමේ සම්භාවිතාවය අහන්න. වෙනස් අක්ෂර ලැබෙනවා. එකම වර්ණය ලැබෙන 5යි නම් දැන් මේ ඛණ්ඩාංකේ නිකන් ගත්තොත් මෙතන මෙයාට D හම් වෙනකොට මෙයාට A වෙනස්නේ නේද අක්ෂර. එහෙනම් ඉතිරි ටික තමයි වෙනස් දෙන්නට එකිනෙකට වෙනස් අක්ෂර ලැබෙන ඛණ්ඩාංක ටික තමයි ඉතිරි ටික. ඒතකොට අපිට ඒක මේ විදිහට මේක ඇල්ල වෙනම මේක ඇල්ල වෙනම වට කරලා දක්වන්න නැතුව මේක සම්බන්ධ කරන්න පුළුවන් නම් හොඳයි. අපිට මේ ප්‍රශ්නේ කියන්නේ ඒක වට කරන්න කියලා. ඒතකොට මෙතන ඛණ්ඩාංක ඔක්කොම කීයක් තියෙනවද? 25න් මේ 5 අයින් කරාම 20ක් තියෙනවා. ඒතකොට සම්භාවිතාවය 25න් 20යි. මුළු ඛණ්ඩාංක ගණන 25යි. එතකොට අපි සම්භාවිතාවය ඇහුවොත් මෙන්න මේ විදිහට පිළිතුරු දෙන්න තියෙනවා. 20 විතරක් උත්තරේ දුන්නොත් වැරදි. සම්භාවිතාවය ඇහුවාම 25න් 20යි කියලා අපි උත්තරේ දෙන්න ඕනේ ඉතාමත්ම නිවැරදිව. අපි බලමු මේ හැදුවේ A කොටස පස්වෙනි ගාන. අපි බලමු B කොටස මොකද්ද කියලා. ඔව් ළමයි. පස්වෙනි ගානේ B කොටස අවසාන කොටස.
ඒක ඇවිල්ලා සම්භාවිතාවයට සම්බන්ධයි ඉස්සෙල්ලා කොටුදැල භාවිතයෙන් ඒ කොටස දැන් B කොටස ඇවිල්ලා රුක් සටහන් භාවිතයෙන්. දැන් මේම කියනවා අපේ අර පෙට්ටියේ තිබ්බේ ABCDE අක්ෂර පහ තියෙන කාඩ්පත් පහනේ. දැන් මෙහෙමයි වෙන්නේ. ඉහත සිද්ධියේදී පාතිමා සහ වරුණි ඒ අක්ෂරය බලාපොරොත්තු වුණා. ඒ කියන්නේ පාතිමයි වරුණි දෙන්නම මෙහෙම අත දාලා තියෙන්නේ මල්ලෙන් අත දාලා අරගෙන තියෙන්නේ ඒ අක්ෂරය බලාපොරොත්තු වෙන තමයි. සමහරලාට ලැබෙන්නත් ඇති නොලැබෙන්නත් ඇති. ඒ අක්ෂරය ලැබීමේ හා නොලැබීමේ බලාපොරොත්තු වුණා නම් ඒ අක්ෂරය ලැබීමේ හා නොලැබීමේ සිද්ධි දැක්වෙන අසම්පූර්ණ රුක් සටහනක් තියෙනවා මෙතන. ඒක පළවෙනි කොටසෙන් කියනවා රුක් සටහන සම්පූර්ණ කරන්නලු. ඊට පස්සේ ඒක සම්පූර්ණ කරලා තව ප්‍රශ්නයක් අහනවා. එතකොට අපි බලමු මේ රුක් සටහන සම්පූර්ණ කරන්න. මේ මොකද්ද මේ ඒ කියන අක්ෂරය ලැබීම ඒ අක්ෂරය නොලැබීම. එතකොට අපි දැන් මේවා හරියට පුරවන්න ඕනේ. ලකුණු ගන්න නම් මේ කාටද ඉස්සෙල්ලා අපි ගමු මේක පාතිමාට. මේ තමයි පාතිමා. පාතිමාට ඒ ලැබීම නොලැබීම. බලන්න මේගොල්ලෝ නොලැබීමට 5න් 4ක් දාලා තියෙනවා. ලැබීමට 5න් 1යි. හරි නේද? ඒ කියලා එක අක්ෂරයයි ඔක්කොම අක්ෂර පහක් තිබ්බනේ. ඒ අක්ෂරේ තියෙන්නේ 5න් 1යි. එහෙනම් ඒ අක්ෂරයන් නොලැබීම සම්භාවිතාවය 5න් 4යි. ඊට පස්සේ මේක දීර්ඝ කරන්නේ කාටද? වරුණිට. වරුණිට දීර්ඝ කරනවා මේක. එතකොට වරුණිටත් මල්ලේ ඒ පහම තියෙනවානේ. ඒ අක්ෂරයේ තියෙන්නේ 5න් 1ක සම්භාවිතාවයක්. එහෙනම් නොලැබීම 5න් 4ක සම්භාවිතාවයක්. එතකොට ඒ මොකද්ද? පාතිමාට ඒ ලැබුණ වෙලාවේ වර්ණිට ඒ ලැබීමයි වර්ණිට ඒ නොලැබීම. පාතිමාට ඒ ලැබෙනවා වර්ණිට ඒ ලැබෙනවා. පාතිමාට ඒ ලැබෙනවා වර්ණිට ඒ නොලැබෙනවා. මෙතනින් පාතිමාට ඒ නොලැබෙනකොට වර්ණිට ඒ ලැබීම 5න් 1යිලු මෙතන. ඒ ලැබීම 5න් 1 නම් නොලැබීම 5න් 4යි. ඊට මේ මොකද්ද 5න් 4 කියන මේ අත. පාතිමාට ඒ නොලැබෙනකොට වර්ණිටත් ඒ නොලැබීම තමයි මේ අත. ඒතර සම්භාවිතා හොයන්නේ මෙහෙමයි. මේ අත දිගේ තියෙන ඒවා ಗುಣ කරනවා. මේකේ උත්තරේ ගන්න නම් 5න් 1න් ಗುಣ කරනවා. මේකේ උත්තරේ ගන්න 5න් 1 5න් 4න් මෙහෙම. 5න් 1 5න් 4න් ಗುಣ කරනවා. ඔය විදිහට අපිට ඒවායේ උත්තර ගන්න පුළුවන්. අපෙන් අහනවා දැන් මොන සම්පූර්ණ කරලා ඉවරයි. කැමති නම් මේ ඔක්කොම ටික උත්තර ටික මෙහෙම මෙතන 25න් 1යි මෙතන 25න් 4ක් 1 4යි ඔහොම දාගන්න පුළුවන්. හරි. අපෙන් අහන්නේ එක ප්‍රශ්නයයි. මොකක්ද මේ ප්‍රශ්නය? දෙදෙනාගේම බලාපොරොත්තුව ඉටු වීමේ සම්භාවිතාවය මොකද්ද? ඒ කියන්නේ දෙදෙනාටම ඒ ලැබීම. ඒ කියන අක්ෂරයේ ලැබීම. එහෙනම් මෙන්න මේ අත්. 5න් 1 ගුණ කිරීම 5න් 1. ඒ ලැබීම. ඒතකොට තමයි දෙන්නගෙම බලාපොරොත්තු ඉටු වෙන්නේ. එහෙනම් සම්භාවිතාවය ගන්න 5න් 1යි ගුණ කරලා උත්තරය කීයද? 5 5 25යි 1 වරක් 1 1යි. උත්තරය සම්භාවිතාවය 25න් 1ක් කියලා අපිට ලැබෙනවා. ඉතින් දරුවනේ අද මම ඕගොල්ලන්ට දුන්නේ පොඩි පහේ ලකුණු ප්‍රමාණයක් නෙමෙයි නේද? එක පත්‍රයේ B කොටස කියන්නේ අපිට ලකුණු 50ක්. ඉතින් ඕගොල්ලෝ මම දැන් පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර විශාල ප්‍රමාණයක් පසුගිය කාලෙත් දැම්ම. ඉතින් සියල්ලම බලන්න ඕගොල්ලන්ට සාමාන්‍ය පෙළ ජය ගැනීම කියන එක මහ වැඩක් නෙමෙයි. දැන් 10 වසරේ ඉඳන්ම මේ වගේ ස්ට්‍රෝං ශක්තිමත්ව අපි හිටියොත්. ඉතින් මම අද කියලා දුන්න දේවල් ඕගොල්ලන්ට පැහැදිලිව තේරුම් ගියා නම් මාගේ සිසිර ඇකඩමි YouTube education channel එකට like එකක් දාන්න අමතක කරන්න එපා. comment එකක් දාන්න ඕගොල්ලෝ හොඳ හෝ නරක කියලා. ඉතින් ඒක මට ලොකු ශක්තියක් වෙනවා මගේ ඉදිරි ගමනට. ඉතින් ඒ වගේම ඕගොල්ලන්ගේ හිතවත් යාළුවෝ එළියන් අතරේ මගේ සිසිර ඇකඩමි YouTube education channel එකේ link එක ඒ දරුවන්ටත් ලබා දීලා ඕගොල්ලන්ගේ යාළු මිතුරන්ට ලබා දීලා තවත් ඒගොල්ලන්ට ශක්තියක් වෙන්න ඕගොල්ලන්ට මම ආරාධනා කරනවා. එහෙමනම් අද දිනේ මම ඕගොල්ලන්ගෙන් නැවත දෙක පත්‍රයේ ඒ කොටස සමග හමු වීමේ බලාපොරොත්තුවෙන් ඕගොල්ලන්ගෙන් අදට මම සමුගන්නම්. සියලු දෙනාටම සුබ දවසක් වාසනාවන්ත දවසක් වේවායි ප්‍රාර්ථනා කරමින් අයබෝවන්.